ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 148යි විපක්ෂව 59යි. ඡන්ද ප්‍රකාශ කිරීම අනුව කොළඹ වරාය නාගරික වර්ග කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවනි වර කියවීම පක්ෂව ඡන්ද 148යි විපක්ෂව ඡන්ද 59යි. ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වනු කැමැත්තෙමි. කාරක සභා අවස්ථාව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් වලින් ඉන්දිය ප්‍රභේදය ඇතුළු කොවිඩ් ප්‍රභේද මර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොවිඩ් නියුමෝනියා තත්ත්වය මර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාවෙන් සාර්ථක බලාපොරොත්තුවක්. මෙරට දෛනික වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඊයේ දිනට මරණ 36ක්. මැයි මාසයේ දින 19ක් තුල මරණ 373ක්. ඊයේ දිනේ ආසාදිතයින් 3600 ඉක්මවයි. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා. කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් වහාම රෝහලකට යන්න. යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්. ශ්‍රී ලංකාව වසංගතයේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා. දින 14ක් අකණ්ඩව සංචරණ සීමා පනවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් ඉල්ලයි. කොවිඩ් අභියෝගය ජය ගැනීමට ආසියානු කලාපයේ රටවල් අතර සබඳතාව ශක්තිමත් කරගත යුතුයි. ජනපති අවධාරණය කරයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පුද්ගලයින්ට මාධ්‍යට අදහස් පළ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයට පාර්ශව රැසකින් විරෝධය. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මත වුණා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 59ක්. ඡන්ද ප්‍රකාශ කිරීම අනුව කොළඹ වරාය නාගරික වර්ග කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවනි වර කියවීම පක්ෂව ඡන්ද 148යි විපක්ෂව ඡන්ද 59යි. ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වනු කැමැත්තෙමි. මේ අද දිනේ ඡන්ද විමසීමට පෙර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පැවති විවාදයේදී පළ වූ අදහස් කිහිපයක්. දේශ ප්‍රේමය විකුණගෙන බලය ලබාගත් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? චීනය, ඉන්දියාව, ඇමරිකාව මැද අපේ නිදහස පාපන්දුවක් කරන්නටද යන්නේ කියන සැකය මතුවෙනවා. එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කරලා තිබෙනවා. කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගෙනාවා. එදා ඇති කරපු නීතිමාලාව කියවලා බලන්න. ඒ නීතිමාලාව තුල බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ විවේචනයට ලක් වුණේ ඇයි? පළමු වරට සම්ප්‍රදායික ආර්ථික න්‍යායට වෙනස් මාර්ගයකින් රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙලකට පිවිසුන නිසායි. ඉතින් ඒකේ තිබෙන කෑලි අල්ලගෙන ජාතික නිදහස නැති වෙනවා. ඒක අබද්ධ අරමුදලට සල්ලි යන්නේ නැහැ. මේ මිත්‍යා කතා. දැන් ආවේ බලයට රට රකින්නවා දේශද්‍රෝහින්ව එලවා දමලා අපි දේශ ප්‍රේමීන් හැටියට රට ආරක්ෂා කරනවා. ගරු කතානායකතුමනි මේ පනත් කෙටුම්පත රට පාවා දෙන පහත් නීච නින්දිත පනත් කෙටුම්පතක් හැටියට අපි කියන්නට කැමතියි. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කලබලයට මේව කරන්නට යන්නේ නැතුව නැවතත් කරක් හිතලා බලලා අපි මේක කල් දාලා අලුතෙන් හිතලා හැමෝම එක්කහුව වෙලා වරාය නගර ව්‍යාපෘතිය සැබවින්ම සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරන්න කටයුතු කරමු. අපි ජීවත් වෙන්නේ අතිශයින් තරංගකාරී ලෝකයක. විදේශ විනිමය මේ රටට ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ට අපි ආකර්ෂණයක් ඇති කර ගන්න ඕනේ. වරාය නගර සංකල්පය එවැනි ක්‍රමවේදය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන
දෙවන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට පැවරෙන්නේ මුදල් බලය අබමල් රේනුවකින් ඇත්ත වශයෙන් අඩුවන්නේ නැහැ. ෆෝර්ට් සිටි කොමිෂන් කියන්නේ සංස්ථාපිත මණ්ඩලයක්. මේක රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයක්ද කියලා ගරු මන්ත්‍රීතුමනි ආයෝජන අවශ්‍ය නම් යම්කිසි වෙනසක් කරන්න ඕනේ. රටේ මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන්නේ. නීතිපතිවරයා විසින් නිශ්චිත ලෙස තීන්දුවක් ලබා දෙනු ලැබුවා. මහජනයාගේ ධනය රුපියලක් හෝ තිබෙන ආයතනයක් තිබෙනවා නම් කෝප් සභාවට කැඳවිය හැකි බව. හැබැයි මේ කැඳවීමේ බලයක් නැහැ. කිසි ඇමතිවරයෙකුට දැන් නැගිටලා කියන්න පුළුවන්ද? ඔබතුමා කියලා වැඩක් නැහැ. ඔබතුමා කියන මේ තරම් බලංගු නෑද? ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරක් දෙන්න හදනකොට එතුමා මට අපහාස කරමින් පිළිතුර වළංගු නෑ කිව්වා. ඔබතුමාගේ ප්‍රශ්නේ අවංකභාවයක් නැති බව නෙපේ. හදවතින් දෙන ප්‍රශ්නයයි ඉදිරිපත් කොට තිබෙන පාර්ලිමේන්තු නීති රාමුව අතර ගැටුමක් තිබෙනවා. ඒක තමයි මගේ තර්කය උනේ. 19 වන සංශෝධනය මහ ලොකුවට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය ඉන්න මිනිස්සු. එතකොට ව්‍යවස්ථාව මොකද කඩලා විසි කරාද? එතකොට විපක්ෂ නායක මහත්තයා ඡන්දෙ දුන්නේ නැද්ද? අපි මොකද්ද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරපු කරුණ ඒ විදියට පිළි අරගෙන ජනතාවට වග කියන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා නීතියක්. මොකද ඒකේ තියෙන වරද? චීනය කවදාවත් ආක්‍රමණය කළා නැහැ රට. තමුන්නාසේලා දන්නවා වීරාලකේශ්වරව එක්කනගෙන ගියා මේට ආපු සෙන්හේ කියන චීන නාවික අධිපතියා. ඔහුට එදා ලංකාව යටත් කරගන්න තිබුණා. නමුත් ඔවුන් යටත් කරගත්තේ නැහැ. මේ චීනය ඇවිල්ලා අක්කර 50ක් අල්ලගන්න යනවායි කියලා මේ බීතියක් ඇති කරගැනීම විහිළුවට කාරණයක්. මම අහනවා මේකට දීලා තියෙන බලතලයි වෙනම රාජ්‍යයකට තියෙන බලතලයි අතර මොකද්ද වෙනස කියලා. මේක තනිකරම ෆෙඩරල් ප්‍රාන්තයක්. අඩුවට තියෙන්නේ ඒගොල්ලන්ගේ පොලිසියක් නැති එක විතරයි. ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ? මේ තුල ඉදිවෙන ආයතන වලට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයෝ 175ක් බඳවගත යුතුයි කියලා අපි රෙගුලාසි ගේනවා. හැබැයි රෙගුලාසි ගේනකොට යම්කිසි හේකින් ඒ ආයතනයට රැකියාව සඳහා සුදුසු පිරිසක් මෙහෙන් බඳව ගන්න බැරි නම් අපි ඒ අයට අවකාශය දෙන්න ඕනේ පිටස්තරින් ගේන්න. දැන් සංචාරක ව්‍යාපාරය ගත්තත් දැන් හොටෙල් වල ජෙනරල් මැනේජර්ස්ලා කී දෙනෙක් ඉන්නවද පිටරටින් ආපු. පෝට් සිටි එක කියන්නේ මේ ලංකාවට චීන ආයෝජනයක් කියන එකක් විතරක් නෙවෙයි මේක චීන රජයේ කරන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියන ප්‍රොජෙක්ට් එකේ යටතේ මුළු ලෝකේ හැමතැනම කරන ප්‍රොජෙක්ට් එකකින් එක කෑල්ලක් විතරයි පෝට් සිටි එක කියන්නේ කොළඹ. එක එක්කෙනාට එක එක ඒවා කියලා අන්තිමට චීනෙට ඊළම දෙන්නේ. ඒකට කියන්නේ චීලම කියලා. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කියන එක තමයි මේ රටට කියන්න තියෙන. ඒ අලුතෙන් කොට නැගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින්. ඒක දිහා පරණ මරිමෝඩ ආකල්ප වලින් බලලා හරියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මං අහගෙනයි කියනවා මේ නගරේ ඡන්ද තියන්නේ නැලු. මං හිතන්නේ පෝස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්නේ. දැන් ඒගොල්ලන්ට සමහරවිට ප්‍රති යූනියන් හදාගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එතනත් 103ක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා 2015 ජනවාරි 8ට කලින් ඇට නැති දිවම හෙට මෙහෙට හරවහරව ලංකාවේ කළුගල් මැදි වෙනවා කිව්වා පෝට් සිටිය හදන්න ගියොත්. සීගිරි ගලත් කඩන්න වෙයි කියලා කිව්වා. මං දැන් බලනවා සීගිරි ගල කඩලාද කියලා. නිදහස ලැබපු දවසේ ඉඳන් හැම දවසකම ආයෝජනයේට මුදල් නැති නිසා අපි හැමදාම කලේ විදේශ වලින් ණය ගත්තා. මේ ප්‍රාග්ධනහිගේ ගැටලුවට තියෙන ප්‍රධානතම විසඳුම තමයි පෝට් සිටි ව්‍යාපෘතිය. ලාමක වෛරයෙන් මුසපත් වෙච්ච රටට ආදරය නොකරන විපක්ෂයක් තිබුණායි කියන එක තීන්දුව කරන්න ඉඩ නොදෙන්නට කියන ඉල්ලීම කරමින් අපි අවසන් කරනවා. මේ හරහා අපි ප්‍රධාන වශයෙන්ම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථායි. මේ තිබෙන සෑම රැකියා අවස්ථාවක්ම ශ්‍රී ලාංකිකයන්ට විවෘතයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ ජනතාව තුළ විශාල උනන්දුවක් තිබුණාට උගත්කමට සරලන රැකියාව සොයා ගැනීම අද බොහෝ තරුණ තරුණියන්ට ගැටලුවක්. ආදායම් උත්පාදනය කරන වැඩපිළිවෙලක් හැටියට සෑම කෙනෙක්ම මෙතන ඉන්න සෑම කෙනෙක්ම හදවතට තට්ටු කරලා හුවොත් කියනවා පෝට් සිටි එක තමයි මේ රටේ අනාගතය. මේ රටේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්නට පුළුවන්. මේ රටට ආදායමක් ලබලා මේ රටේ ස්ථාවර කරන්නට පුළුවන්. රුපියල ස්ථාවර කරන්නට පුළුවන්. එක අංශයක් හැටියට මේක මේ හදවතවල ඔක්කොම පිළිගන්නවා. හැබැයි දේශපාලන කුහකකම ඊට එහා යනවා. අවාසනාවට. මේ දේශපාලන කුහකකම ඊට එහා ගියාම ඒ දේශපාලන කුහකකම තමයි ඉස්මතු වෙන්නේ. ගල් කිව් මිලියන 20ක් අවශ්‍යයි කිව්වා. මම පෝට් සිටි එකට ගියා. එක ගල් කිව් එකක් පාවිච්චි කරලා නැහැ. සම්පූර්ණ පොරලා තියෙන වැලි වලින්. ඒ වගේ කතන්දර අනන්ත අප්‍රමාණ අපිට ඇහුණා. හැබැයි මේ ඔක්කොම දේශපාලන කුහකත්වයක් තුඩ ඇරි වෙන දේවල්. මේ ගෙනාපු කෙටුම්පතේ ඔරිජිනල් එකේ තියෙනවා 32 එක වගන්තියේ අපිට වීසා ගහන්න ඕනේ කියලා. මේ යුද්ධයක් නැතුව ඊළම් එකක් දීලානේ තියෙන්නේ. අපි ඕක ඇති වෙන්න කතා කරා දැන්. දේශපාලන කුහකත්වයට අතර කරගන්න. අපි එදා කතා කරුවා කුෂිකර්ම රටක් කියලා. හැබැයි කුෂිකර්මත් නැහැ, කර්මාන්තත් නැහැ. ලෝකෙම ණයක් වෙච්ච රටක් විදිහට අපි අදපත් වෙලා තියෙන එක අපි මුළු ලෝකෙම දන්න දෙයක්. අද ලංකාව විරේකියාව 4.1ක වැඩිවීමක් වෙලා තියෙනවා. මේක රටට අනාගතට හොඳ දෙයක්. වසර 3ක් යනකම් ශ්‍රී ලංකා රජයට කිසිම සංවර්ධනයක් කරන්න ඉඩක් තිබුණේ නැහැ කලින් ගිවිසුමේ. ඒක අපි අයින් කළා වහාම ශ්‍රී
ලංකා රජයට පාසලක් ඒ වගේම රෝහලක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කළා. මේක මේ අපේ අමාත්‍යාංශය යටතේ පමා වුණා, අකාර්යක්ෂම වුණා කියන එක පට්ටපල් මුසාවක්. අපි ඒක ඉතාම නිවැරදිව කිසිම ආකාරයක හානියක් ඇති නොවන ආකාරයට කළා. පහුගිය දවස් දෙකේ කතා කරේ මේකට යන්න වීසා ගන්න ඕනේ. මේක මහා පාවාදීමක්, මේක මහා විනාශයක්. අද විපක්ෂයේ කතා කරේ සම්පූර්ණ මේ ව්‍යාපෘතියට විරුද්ධව. හැබැයි ගරු කතානායකතුමනි චම්පික රණවක ඇමතුමා අද කතා කරේ මහනගර සංවර්ධන ඇමතිවරයා හැටියට මේ සම්පූර්ණ ව්‍යාපෘතිය හැදුවේ තුමා විදියට මේකෙන් ලකුණු දාගන්න තමයි තුමා කතා කරේ. රට පාවා දෙන පෝට් සිටි පනත පරාජය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ පැවති විරෝධතාවයකට එක්වෙමින්. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදී. මිනිස්සු 100 ගණන් මරන ඉතින් මිනිස්සු තාත්තස්මත් වෙන්නේ කොහොමද? කොහොම කරන් පස්සේ විතර බලන්න කීයක් ඉන්නවා කියලා ලං වෙන මිනිස්සු. මේ മന്ത്രിවරු ආදර්ශයක් දෙන්න ඕන අනිත් මහජනතාව. විශේෂ නිවේදනය. මෙම විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරියල්ල, අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. අද දවස අපේ රටට තීරණාත්මක දවසක්. විශේෂයෙන්ම රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒකීය භාවය තුට්ටු දෙකට විදේශිකින්ට විකුණන දවසක්. අපි මේ දේශද්‍රෝහී, රාජද්‍රෝහී වරායනගර පනත පරාජය කරන්නට කටයුතු කරනවා. එපමණක් නොවේ, මේ පනත ඉදිරි කාලයේදී අපේ රජයක් තුළ වෙනස් කරලා රටේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය සාක්ෂාත් කරන්නට, ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පිටරටියන්ට රට විකුණන මේ දේශද්‍රෝහී ක්‍රියාව අපි සමගි ජන බලවේගයේ විපක්ෂයක් හැටියට පරාජය කරන්නට ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග අපි ගන්නයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ පනතෙන් අපිට වැටහෙන විදිහට රටේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හානි කරයි. සුපිරි බලවතෙක් ඇවිල්ලා අපේ රටේ ගේට්ටුව ගාව ඇවිල්ලා වාඩි වෙලා අක්කර 200ක් අල්ලගත්තම අපේ ශක්තිය හීනවීමේ මාර්ගයක් හැටියට අපි දකින්නේ. ඒක අපේ විදේශ ප්‍රතිපත්ති වලටත් හානි කරයි. මේ වරායනගරය හරහා අපේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන හැටියක් මේ පනතේ කියලා නැහැ. ජනතාවට රැකියාවක්වත් ගන්න බැරි වෙන විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. එතකොට රට ඇතුලේ තියෙන ව්‍යාපාර දුර්වල වෙලා කඩන් වැටෙන ක්‍රමවේදයක් රටෙන් එළියේ අපේ වරාය අභියස, අපේ අගනගරයේ අභියස වෙනම සුපිරි බලවතෙක් ඇවිල්ලා ව්‍යාපාර කරන්න ගෙනියන ව්‍යාපාරයක්, ක්‍රමවේදයක්. මේක හරහා අපේ රට ගතියක් වෙනවා. ඒක හන්ද අපි මේකට විරුද්ධයි. මෙම පනතේ වගන්ති 74ක් තියෙනවා. 74න් 25ක් අපේ ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරලා තියෙනවා. ඒතර ව්‍යවස්ථාවට පටහැනි මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න යනවා සංශෝධන සහිතව. ඒකට 3න් 2යි සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. ඉතින් මේ තත්ත්වය තුල අපි විපක්ෂයේ වශයෙන් විරුද්ධ වෙනවා. ඒ වගේම ඊයේ අගමැතිතුමා කිව්වා මෙහි රැකියා 75ක් ශ්‍රී ලාංකිකයන්ට දෙනවා කියලා. 75ක් දුන්නොත් 50000ක් විදේශිකයන්ට මේ රැකියා යන්නේ. ඒ නිසා අපි කියනවා 75ක් නෙමෙයි 90ක් ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලබා දෙන්න. මෙම පනත තුලින් ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම නැතු යනවා. ස්වාධීන වෙනම රාජ්‍යයක් බිහි වෙනවා. 1505 පෘතුගීසි දාවයින් පස්සේ අපිට අවුරුදු 400ක් ගියා විදේශිකයන් ඉවත් කරන්න. මේ චීන ඌදුර එදා පෘතුගීසින් ආපු ඌදුරට සමානයි. අපිට දීර්ඝ කාලයක්යි අවුරුදු 400ක්වත් යයි මේ අය මෙතනින් ඉවත් කරගන්න. අපේ රටේ ස්වාධීනත්වයට මරුපහරක්. මේ වරාය නගර පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ජනමත විචාරණයක් සමග 3න් 2ක් ඉල්ලපු වගන්ති 9ක් තියෙනවා. සමස්ත වගන්ති 25කට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා තීන්දුව කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙන්නේ වැට පැනපු ටික විතරයි. මොකද නෛතිකමය බලයක් තියෙන ව්‍යවස්ථාමය විරෝධී කාරණා පිළිබඳව විතරයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙන්නේ. දැන් මේ ව්‍යවස්ථාමය නොවේ නැත්නම් වැට උඩ තියෙන වැටෙන් ආසන්නයට ආපු ටික පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගන්න බෑ. උදාහරණයක් විදිහට ගේමින් නැත්නම් ක්‍රීඩා මේ තුල විනෝදාස්වාදය ගැන කියනවා. ඒ කියන්නේ හෙට ගණිකා ව්‍යාපාරය මේක ඇතුළේ ඇති වෙන්න පුළුවන්. අපචාර අපරාධ වෙන්න පුළුවන්. ඒව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා නැහැ. ඒ නිසා මේ යකෙක් යකාට හැඩතල දානවා. මේ නයි විස කවපු කේක් එක මේක තුල නයි විස තිබුණාට එළියෙන් අපිට අයිසින් පෙන්නනවා. මේ හොරහරක් ලොරියක් ඉස්සරහින් බුදුසරණේ දෙහි පිටයි කියලා ගහලා තියෙනවා. ඒ වගේම ඛේදනීය තත්ත්වය තමයි මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දාලා තියෙනවා. නීති හදන උත්තරීතර තැන 225 ඒ නීති කඩාගෙන මෙතෙන්ට ගෙන්නනවා. මොන විහිළුවක්ද මේ? ඒ නිසා මේ දෙවනි දොන්ජුවන් ධර්මපාලලාගේ ඓතිහාසික කෝට්ටේ කරන දෙවනි පාවාදී
පෝට් සිටි ව්‍යාපෘතිය ස්ථාපිත වූ පසු මෙරටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව වත්මන් රජය හෙළි කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජය කිව්වේ කිසිම ගැටලුවක් නැහැ, ඊටාම හොඳ වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එසේනම් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංශෝධන 25ක් ඉදිරිපත් කරන්නේ මොකද? ඒකෙන්ම පේනවා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඊටාම විමසිල්ලකින් බලලා මේ රටේ ව්‍යවස්ථාව දෙස බලලා මේ තීන්දුව දීලා තියෙනවා කියලා. මේ අධිකරණයෙන් දීපු තීරණය නීති පොත උඩ දීපු තීරණයක්. රටේ ලොකුම නීති පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ අනුව දීපු විනිශ්චයන් තමයි මේ තිබෙන්නේ. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැති ප්‍රශ්න තොගයක් අපට තියෙනවා. ඒ ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අතට ගන්නෙ නැහැ. ඒ නිසා අපට ඒව රජයත් සමග කතා කරගත යුතු තිබෙනවා. වගන්ති 25ක් සංශෝධනයට ලක් කරලා තියෙනවා. දැන් මේ 25 කොහොමද ඇතුළත් කරන්නේ ඊළඟ එකට? මේ කඩිමුඩියේ. දැන් මොනවද සංශෝධන කරන්නේ? එතකොට මේක සම්මත කරලා ඉවර වෙලාද සංශෝධන කරන්නේ? ඒ වගේ ගැටලු තියෙනවා අපිට. ඒ වගේම අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි විශේෂයෙන්ම මේ උපයන ආදායම අනුව පිහිටෙව්වට පස්සේ අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේ රටට? මේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මෙවැනි තත්වයක මේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ඒ අනිත් අය ලොකු අරගලයක යෙදෙන කාලෙක මේ පනත සම්මත කර ගැනීමට තියෙන කුලප්පුව මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා රජයෙන්. මොකද එතකොට එහෙම කරන්න කලබල වෙනකොට අපිට හිතෙනවා ඒකේ විනිවිද භාවය පිළිබඳව යම්කිසි සැකයක් අපිට ඇති වෙනවා. මෙවැනි රටේ පොදු උරුමයට පොදු සම්පතට බලපාන පනතක් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේක ජනතාවට හරියාකාරව දැනුවත් කරලා ජනතාවගේ අදහස් සුදහස් විමසලා කාලය අරගෙන නේද මෙවැනි දෙයක් සම්මත කරගත යුත්තේ. රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනේ. මේ රට අයිති ජනතාවට. ඒක දේශපාලන ලෝකයේ නායකයන්ට අයිති නෑ. ඔවුන්ට ටික කාලයකට බාරකාරත්වය හිමි කරනවා විතරයි. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙනවා ජනතාවගෙන් අහන්න මේවා සම්බන්ධව. පෝට් සිටි පනත සම්මත කර ගැනීමේ ක්‍රමවේදය පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගි බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ කොමිෂන් සභා පනත මේ දැනට ආණ්ඩුව හදලා තියෙන එක අනුව කරන්නේ රටට අගතියක් කියන කාරණේ අපි තාමත් පැහැදිලිව කියන ගෞරවනීය මහා සංඝරත්න සහ පූජා ප්‍රසාදින් වහන්සේලා මේ කාරණේදී නායකත්වය ගන්න ඕන. මේ රටේ ඇති කරන්නට යන්න මේ කැසිනෝ ව්‍යාපාරය තුල සමස්ත රටම විනාශ කරන තැනක් අපරාධකාරුන්ගේ තෝතැන්නක් ආයතන මුදල් හම්බ කරන ලද පුද්ගලයින්ගේ මුදල් විශුද්ධීකරණය කරන තැනක් බවට මෙතනපත් කරනවා. මේක රටට ඉතාමත්ම අහිතකරයි. නමුත් අපි ආණ්ඩුවට කියනවා කඩුමුඩියේ චීනට මේක ලියලා දෙන කලබල වෙන්නට එපා. සියලු ජනතාවත් සියලු පක්ෂත් එක්කලා මේ ගැන කතා කරලා මීට වඩා හොඳ සාර්ථක ශක්තිමත් රටට වාසිදායක කොමිසම සභාවක් ඇති කිරීමට පනතක් ඇති කිරීමට පියවර ගන්න ඒ සඳහා අපිට සහාය දෙන්න පුළුවන්. මෙවැනි දෙයකට අපිට සහාය දෙන්නට පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුව තුල ඉන්න උදවිය නොකරන දේ පාර්ලිමේන්තුවෙන් පිට ඉඳගෙන අපි කරා. වගන්ති 74කින් ගෙන ආපු මේ පනත අපි වගන්ති 29ක්ම පටහැනේ කියන එක තීන්දුවර ගන්න පුළුවන්. ඒක අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරා. එඳා එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැතත් එක්සත් ජාතික පක්ෂේ රට වෙනුවෙන් ගන්න ඕන තීන්දුවල දෙන පැකිලෝ තීන්දුව නොබියෝ තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරලා තියෙනවා. කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. කොවිඩ් වසංගතයේ ජාතික සීමාවන් සලකන්නේ නැහැ. වෛරසය ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුවොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුළින් දඬුවම් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. එබැවින් වේගය ඉතා වැදගත්. නිෂ්පාදන ධාරිතාවයේ සැලකිය යුතු ලෙස ඉහළ නැංගිය යුතු අතර කෙටි කාලයක් තුළ ගෝලීයව එන්නත් ලබාගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතුයි. කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය දැඩිව මතුවලා තියෙනවා. ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන්ද ජාතීන් අතර සම්බන්ධතා පුළුල් කරගත යුතුයි. ලෝකයේම මුහුණ දී ඇති කොවිඩ් වසංගතයේ හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලෝපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලටද විනාශකාරී බලපෑමක් එල්ල වෙලා තියෙනවා. කිසිදු ජාතියක් සූදානමින් නොසිටි පෙර නොවිරු අභියෝගයක් නිර්මාණය වී ඇති මොහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක්වීම ඉතාම වැදගත්. ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග ඇති සම්බන්ධතාවය සමබර කරන්නේ කෙසේදැයි
සභාපතියේදී ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළා. ඊටද ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. And how do you balance the relationship with China and India from now? ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සමුදායක් පවත්වාගෙන යනවා. චීනය සමග අපගේ සහභාගීතාවය සමස්ත ආර්ථික හා වාණිජ ගමන්පතයන්ට සමානව පිහිටලා තියෙනවා. වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනයද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙක්. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩි දියුණු කර ගැනීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ආසියානු රටවල් සහ අනෙකුත් රටවල් සමග සමගතා තවදුරටත් ශක්තිමත් කිරීමට රාජ්‍ය උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවත් මා සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. ඉන්දියාව අපගේ සමීප අසල්වැසියා සහ දිගු කාලීන මිතුරෙකු ලෙස සලකන අතර ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවයන් අපි තේරුම් අරන් තියෙනවා. සියලුම රටවල යහපත උදෙසා ඉන්දියානු සාගරයේ සුරක්ෂිත භාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බවත් මෙහිදී මා සඳහන් කළ යුතුයි. මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,51,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,050 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍යාංශය සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 36ක්. ඒ අනුව මේ මාසයේදී ගත වූ දින 19 තුල පමණක් මෙරටින් කොවිඩ් මරණ 373ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1051ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 3623ක් වන අතර ඉන් 32 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 761ක්. ඒ අතරින් දිවුලපිටියෙන් රෝගීන් 101ක්, කඩවතින් රෝගීන් 100ක්, කටානෙන් හා මිනුවන්කොටින් රෝගීන් 71 දෙනෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 493 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 263 දෙනෙකු වාර්තා වී ඇත්තේ පානදුර දකුණ ප්‍රදේශයෙන්. කොළඹින් 218ක්, ගාල්ලෙන් 275ක්, මාතරින් 106ක්, හම්බන්තොටින් 113ක්, රත්නපුරින් 88ක්, කෑගල්ලෙන් 233 දෙනෙකු වාර්තා වී ඇති අතර මොනරාගලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක්, බදුල්ලෙන් 53ක්, නුවර එළියෙන් 83ක්, මහනුවරින් 124ක්, මාතලෙන් 62ක්, මඩකලපුවෙන් 36ක්, අම්පාරෙන් 31ක්, ත්‍රිකුණාමලෙන් 7 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. අනුරාධපුරෙන් 139ක්, පොළොන්නරුවෙන් 14ක්, කුරුණෑගලින් 265ක්, පුත්තලමින් 94ක්, වවුනියාවෙන් 9ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු හා මුලතිව් දිස්ත්‍රික්කයෙන් 77 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කිරිනොච්චියෙන් 74ක්, යාපනී දිස්ත්‍රික්කයෙන් 203 දෙනෙකු වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් ඊයේ දින කොවිඩ් රෝගීන් වාර්තා වී ඇති අතර ගත වූ දින 19ක කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 43000 සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ 3500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි 3500ක් මේ වාර්තා වෙන අපි හොයා ගන්න අය හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3500 වාර්තා වෙනවා කියලා මේ වගේ 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. ඒතර මේ අයගෙන් සමාජය තුල තවමත් පැතිරීම සිද්ධ වෙනවා. ඉතින් පැතිරීම වළක්ව ගන්න නම් මේ ජනතාව ගෙදරටම වෙලා ඉන්න ඕන. අත්‍යවශ්‍ය කාරණාවකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම නැවත නැවතත් ඉල්ලීම කරනවා. හැබැයි චෝදනාවක් තිබෙනවා මෙව සැබෑ තත්ත්වයේ වසන් කරන්න රජයේ සූදානමක් තිබෙනවා. නෑ ඒකේ මං හිතන්නේ කිසිම සත්‍යතාවයක් තියෙනවා කියලා. මේ වසංගතයක් මේ වසංගතය වසන් කිරුවොත් අපිත් වසන් වෙලා යයි. අපි පහුගිය දවස්වල දැක්ක දෙයක් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙනකොට ජනගණත්වය වැඩි නම් ජනතාව විශාල වශයෙන් ඉන්න ප්‍රදේශයක් නම් තදබදයක් තියෙනවා නම් සමහර විට ප්‍රදේශය වෙන්න පුළුවන්, සමහර විට ගෙවල් ඇතුළේ වෙන්න පුළුවන් තදබදය තියෙනවා නම් රෝග ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක රෝගීන් නැවතත් පොකුරු වශයෙන් නැත්නම් විශාල වශයෙන් වාර්තා වෙන්න පුළුවන්, රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ ආසාදිතින් ඒ වගේම රෝගය මීට කලින් ආසාදනය නොවුණු අය මේ සමාජය තුළ සිටින නිසා. අද
රෝගීන් 3000ක් කියන්නේ සමහර විට ඊයේ වෙන්න පුළුවන්, පෙරේදා වෙන්න පුළුවන්. PCR පරීක්ෂණය සඳහා සාම්පල් ලබාගත් අයගේ ප්‍රතිඵල තමයි අපිට මේ විදිහට අපිට ලැබෙන්නේ. ඒ වගේම මේ රෝගීන්ට මේ 3000ක් වැනි රෝගීන් සංඛ්‍යාවට මේ රෝගය වැළඳුනේ මීට දවස් කිහිපයකට කලින්. ඒ නිසා අපිට කියන්න පුළුවන් වෙන්නේ අද මේ ප්‍රමාණය ආවනම් මීට කලින් තිබිච්ච තත්ත්වයන්ගේ යටතේ ඉදිරියේදීත් සමහර විට මීටත් වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන එක වළක්වන්න බෑ. නමුත් අපි අද සිට දැඩි ලෙස හිතට අරගෙන අපේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන සියල්ල 100% ක්‍රියාත්මක කරොත් මං හිතනවා ඉදිරි සති දෙක තුල මේ රෝගීන් මතුවීම වළක්වන්න පුළුවන්. මේ අතර වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ සසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතනම් නොබමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටිනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහුමාන් මහතාටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් නිරෝධනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එසේම මුජිබ රහුමාන් මහතා පසුගිය දින 10ක කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ නොමැති බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉපොලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ඉපොලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 60 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකින් 400 දෙනෙකු එකවර කොවිඩ් රෝගීන් බවට තහවුරු වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා විසින් කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා. අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන් රථවලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම පියවරගෙන ඇති අතර ඒ අනුව අද සිට යලි දැනුම් දෙනතුරු ගිලන් රථවලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකියි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් කොවිඩ් මර්ධන එන්නත් තවත් 5 ලක්ෂයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව චීන ජනපති ෂී ජින්පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා. අලුතින් පරිත්‍යාග කරන එන්නත් තොගය ලබන ඉරිදා වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. චීන ජනාධිපතිවරයාගේ තීරණය ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ජෙන්හොන් මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවයි ලලිත වීරතුංග මහතා ප්‍රකාශ කළේ. මීට අමතරව රජය මිලදී ගැනීමට ඇනවුම් කර ඇති සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 30 ලක්ෂය ඉදිරි සතියේ ලැබෙන බවද ලලිත වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ එන්නත් වලින් ඉන්දිය වෛරස් ප්‍රභේදය ඇතුළුව සියලු කොවිඩ් ප්‍රභේද මර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. මේ අතුර කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන පසුබිමක ඊට සුබදායී බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරීක්ෂණාගාර තුලදී කොවිඩ් වෛරසයට නිරාවරණය කරන ලද මීයන්ගේ පෙනහළු තුල පවතින කොරෝනා වෛරසය 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිස සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැනට පරීක්ෂණ මට්ටමේ තිබෙන මෙම ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළු වල ඇති කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවටයි එම විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩෙහි පිහිටි ග්‍රිෆිත් සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යායතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා. පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයාගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු මෙම ප්‍රතිවෛරසය හරහා යොදා කරනු ලැබෙනවා. ඒ අනුව නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරීමට බලාපොරොත්තු වන බව පවසන එම විද්‍යාඥයින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කර සිටිනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2780ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම පුවත නැවතත් අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2780ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකාව මේ වන විට වෛරසයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවත් දින 14ක අඛණ්ඩ සංචරණ සීමාවක් පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අපේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ වසංගතයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාව. අපිට නිවැරදි කරගත නොහැකි වූ දුර්වලතාවයක් තමයි මේ වසංගත රෝග විද්‍යා ඒකකයට අද දක්වා බැරි වුණා කාර්යක්ෂමව යාවත්කාලීන වන සිතියමක් එළිදක්. ඒ වගේම අද ලැබෙන PCR පරීක්ෂණයේ වාර්තාව අද ලබා ගැනීමට අපිට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අයාලේ යන එන්නත් කරන ක්‍රියාවලියක් නෙමේ වෙනත් රටවල තියෙන යුරෝපයේ රටවල. ඔවුන් අධි අවදානම් කාණ්ඩ වේලස්සනම එය නිර්ණය කරලා ඒ එන්නත් කරන ක්‍රියාවලිය විධිමත්ව කළා. නමුත් අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ මේ වසංගත විද්‍යා ඒකකයට බැරි වුණා අපේ රටට හරියන විදිහට ඒ උපාය මාර්ගය හදන්න. අධ්‍යවදානම් කාණ්ඩ නිවැරදිව හඳුනාගෙන ක්‍රමානුකූලව අපිට මේ එන්නත් කරන වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් වුණොත් ඒ තුලින් අපිට හැකි වෙනවා වසංගතයේ ව්‍යාප්තිය අඩු කරගන්න. නිවෙස්වල බලා ගන්න රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසීම කියන ඒ ක්‍රමවේදයත් සියල්ල අපිට මෙවැනි භයානක තත්වයකට යන්න කලින් අපිට යථාවත් කර ගැනීම හැකියාව තියෙනවා. මොකද මේක සම්බන්ධයෙන් එකඟතාවය ඇති වුණේ අතිගරු ජනාධිපතිතුමා සමග මීට දින 12කට පමණ කලින්. ඒ ගත්ත තීරණය ලංකාව තුළ ක්‍රියාත්මක කර ගැනීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වශයෙන් අපි දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිලධාරීන් අතර තියෙන ભેද බින්න වීම සහ මේක ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට තියෙන උවමනාව නොමැතිකම. ඒතර විරුද්ධ කවුද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රටට හෙළි කළ යුතුයි. රියල් ටයිම් ඩේටා නැති වෙන්න අපි ගන්නා ක්‍රියාමාර්ග අවුට්ඩේටඩ්. ඒ කියන්නේ අපි තීරණ ගන්නේ දින 3ක් විතර පහුවෙලා. එතකොට අපි අද වහන්න ඕන ග්‍රාම නිලධාරීව සම වහන්නේ දවස් 3ක් පහුවෙලා. එතකොට තමයි අපිට සිද්ධ වෙන්නේ අපි දවස් 2කින් ගන්න පුළුවන් අපි දවස් 3ක් පහුවෙලා ගන්න කලින් අපිට පැය 24න් වැහුවා නම් අපිට සමහරට ඒ හුදකලා බව දවස් 2කදී 3කදී ඉවත් කරන්න පුළුවන්. හැබැයි අපිට සමහර තැන් සති 2 සති 4 ඒ විදිහට තියාගෙන යන්න වෙලා තියෙනවා. පළාත් අතර සංචරණ සීමාව විතරක් පැනවීම ගැළපෙනවා අපිට රියල් ටයිම් ඩේටා තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී දින 14ක පමණ සංචරණ සීමාව පැනවීම අවශ්‍ය බව තමයි අපේ විශේෂඥ කණ්ඩායම් වල මතය වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියුතු පුද්ගලයන්ට මාධ්‍යට අදහස් පළ කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට මේ වන විට විරෝධතා එල්ල වෙමින් පවතිනවා. රට තුළ දිනෙන් දින කොවිඩ් රෝගීන් දහස් ගණනින් වාර්තා වන අතර එම තොරතුරු ජනතාවට ලබා දීම සඳහා මාධ්‍ය ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බව නොරහසක්. නිසි තත්ත්ව තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමක් වන අතර එවැනි වූ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සඳහන් වන්නේ රේකී අමාත්‍යාංශය යටතේ හා පළාත් සභා සේවය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන නිලධාරීන් විවිධ කණ්ඩායම් වශයෙන් හා පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම් වූ සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින්ද සෞඛ්‍ය ප්‍රතිපත්තීන් විවේචනය කරමින්ද ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි. මෙම තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් සෞඛ්‍ය ආයතන විසින් මහජනතාවට ලබා දෙන සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සැපයීමටත් සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමටත් විශාල බාධාවක් වන බවයි. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශව ඇතුළු විවිධ පාර්ශවයන් මෙලෙස අදහස් පළ කළා. මාධ්‍යයටත් වගකීමක් තියෙන සත්‍ය තොරතුරු ටික ජනතාවට බෙදා හරින එක. ඒක මාධ්‍යම යම්කිසි රීති පද්ධතියක් දාන එක හොඳයි. මොකද ඒක අපි මොන හරි උපදේශමාලා දුන්නොත් ඒක අර්ථකථනය වෙනවා මාධ්‍ය වාරණයක් හැටියට කිසිම වාරණයක් පනවන්න සූදානම් නැහැ. හැබැයි නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු බෙදා හරින්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට යම්කිසි විනයක් තියෙනවා. අපිට මේ ඕන දේවල් ගිහිල්ලා මාධ්‍යට කියන්න බෑ. එතකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තමයි ගිහිල්ලා කියන්න ඕනේ. අපි දකිනවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නොවන අය විවිධ අදහස් දක්වන. ඒතර මේවල විද්‍යාත්මකව සමහර තාක්ෂණික කරුණු වල යම්කිසි වැරදි තියෙනවා. ඒතකොට ඒ හරහා ජනතාව අසිරිතාවයට පත් වෙනවා. ඒ නිසා යම්කිසි විනයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් වුණාම රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කරනකොට යම්කිසි විනයක් තියෙනවා. අපිට ඕන වෙලාවට ඕන දේවල් කියලා මාධ්‍යට කියන්න බෑ. මේක අද ඊයේ ගත්ත තීරණයක් නෙවෙයි. ආයතන සංග්‍රහයේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා රජයේ සෞඛ්‍ය හෝ වෙන ඕනෑම රජයේ ආයතනයක අදාළ බලධාරීන්ගේ අවසරයෙන් තොරව මාධ්‍ය හෝ වෙනත් ප්‍රකාශ නිකුත් කිරීමට රජයේ සේවකයන් හැටියට අවසරයක් නොමැතිකම. Tamanට යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීමට තියෙනවා නම් විශේෂයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් කටයුත්තක් නම් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා ඒ පිළිබඳව ඒ තොරතුරු නිසි මාර්ගයේ හරහා මාධ්‍යයට හෝ අනිකුත් ස්ථානවලට ලබා දීමට කටයුතු කරන්න කියලා. එහෙම නොවුනොත් එක පැත්තකින් මේ අපේ පාලන ක්‍රියාවලියට ඒක අහිතකර ලෙස බලපානවා.
මේ සියලු මාධ්‍ය ආයතන ආණ්ඩුව කියන දේ විතරක් එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන දේ විතරක් කියන හොරණෑවන් බවට පත්විය යුතුයි කියන තත්ත්වයට පත්වීමක්. ඒ වගේම එතනින් නැවතෙන්නේ නැතුව මේ අදහස සමාජ මාධ්‍ය තුල ගමන් කිරීම වැළැක්වීම සඳහා විශාල උත්සාහයක් විදිහට අපි දකිනවා මේක. මේ ආයතන සංග්‍රහයේ තියෙන මේ වගන්ති සෞඛ්‍ය සේවකයන්ට අලුතෙන් මතක් කරලා දෙන්නට ඕනේ නැහැ. මේ වගන්ති අවුරුදු ගාණක් තිස්සේ ආයතන සංග්‍රහයේ තියෙන ඒවා. ඉතින් මේ වෙලාවේ නැවත වතාවක් මේක මතක් කරන්නෙම මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් තහංචියක් දමලා කොවිඩ් පාලනය කරන්න පුළුවන්ද කියන එකට ගන්න උත්සාහයක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂයෙන්ම මිනිස්සු ඇත්ත අදහස් එළියට ගේන එක නැවැත්තුවයි කියලා කොවිඩ් පාලනය කරන්න බෑ. කොවිඩ් මර්ධනය කරන්න නම් ඇත්තට අපි මුහුණ දෙන්නට ඕනේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. We sing happy birthday to you and may all your dreams come true. Happy birthday. සියත TV, සියත FM, Star Tamil TV, Star Tamil FM, Kiss FM, Real Radio යන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා 6කින් සමන්විත මෙන්ම සමාජ මාධ්‍ය ජාල සමූහයකින් සමන්විත Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මහතාගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ජනතා හිතවාදී, ජනතා සුබවාදී මෙන්ම ශ්‍රී ලාංකීය ජාතිකත්වය මැනවින් සමාජගත කිරීම උදෙසා Voice of Asia මාධ්‍ය ජාලය මෙහෙයවීමේ ඍජු නායකත්වයේ තුමා සතුයි. සියත ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය ජනතාවගේ හදවත් දිනාගත් මාධ්‍ය නාලිකාවන් ලෙස මෙතරම් ආකර්ෂණයකට පාත්‍ර වී ඇත්තේද සභාපතිවරයාගේ මඟ පෙන්වීම සහ දැනුම් සම්භාරයයි. මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රොෂාන්ත කාර්යපෙරම මහතා මෙරට ප්‍රමුඛ මාධ්‍ය ජාලා හිමිකරුවෙකු වන වශයෙන්ම සමාජ සත්කාර රැසක් වෙනුවෙන්ද නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දෙනවා. ආගමික සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය සහ මහා සංඝරත්නයේ ප්‍රමුඛ අන්‍යගමික පූජක ප්‍රසාදින් වහන්සේලා වෙතද නිරන්තරයෙන් සිය ගෞරවනීය දායකත්වය ලබා දෙනවා. ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මැතිතුමනි, ඔබතුමන්ට නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ මේ වන විට ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසිරී තිබෙන ජාතික යෝන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කිරීමේ පහසුකම් සලසා දී ඇති අතර එහි පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෙත පැමිණ ලේ පරිත්‍යාග කිරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ එක්ුණා. කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යාග කිරීමේ සායන පවත්වන්න බැරි වුණා. ඒ අනුව අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වෛද්‍යවරු දැනුම් දුන්නා යම්කිසි ලේවල හිඟයක් තියෙනවා. ඒ අනුව අපට කළ යුතු කළ හැකි දේ තමයි ඇවිල්ලා ලේ පරිත්‍යාග කරන එක. ඉතින් මම මේ රටේ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිර්තදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණිදා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අද දිනේ ඇතිවන බවයි කාලගුණිදා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඉන්ධන බිල සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. 2019-2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මෙවන විට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද දින පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 8 රැස් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ අවධානය යොමු වුණා. භූමි තෙල් සහනාධාරයේ ප්‍රතිපූර්ණය කිරීම, බොර තෙල් සඳහා වන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ධ නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳ පත් කළ අමාත්‍ය අනු කමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්වුණා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 2019-2020 වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යාම අවධානයට යොමු කරමින් උද්ගත වැති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරුන් මෙහිදී අදහස් පළ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවමින් ඇත්තේ 2019 වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහිදී හෙළි වුණා. පසුගිය වසරේ මුදල් අමාත්‍යාංශය මැදිහත් වී ඉන්ධන මිල ස්ථායී කිරීම යටතේ රුපියල් බිලියන 15ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිත
සීමිතව ඇති බව මෙහිදී අනාවරණය වුණා. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි මෙහිදී අනාවරණය වී තිබෙන්නේ. ජනතා සහන ලබා දෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මීට අදාළ ආයතන නිලධාරීන් රැසක් එක්ව සිටියා. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයා යන Do You Know? Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්නේ ලෝකයටම තවත් බලපෑම් එල්ල විය හැකි බවට පැවසෙන ඉන්දියාවේ පැතිර යන කළු දිලීර රෝගය ගැනයි. COVID-19 වෛරසය වැළඳී සුව වෙමින් පවතින සහ සුව වූ පුද්ගලින් අතර මුකෝමිකෝසිස් නම් දිලීර ආසාදනයක් මෙලෙස පැතිර යන බවයි ඉන්දියානු වෛද්‍යවරුන් පවසන්නේ. මුකෝමිකෝසිස් නම් එම දිලීර ආසාදන තත්ත්වය දුර්ලභ එකක් වන අතර භයානක තත්ත්වයක් බවද වාර්තා වනවා. මෙම මුකෝමිකෝසිස් නමැති රෝගී තත්ත්වය මියුකෝ නම් දිලීරයට නිරාවරණය වීමෙන් හටගන්නා තත්ත්වයක්. මෙය මිනිසුන් ලක්ෂ 10ක් අතුරින් එක් පුද්ගලයෙකුට බලපාන දුර්ලභ ආකාරයේ දිලීර ආසාදනයක්. දියවැඩියාව හා ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් මෙම රෝගී තත්ත්වයට පත් වුවහොත් මිය යාමට පවා වැඩි අවධානමක් ඇති බවයි විශේෂඥයින් පවසන්නේ. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති මෙම දිලීර රෝගය වසංගතයක් ලෙස වර්ගීකරණය කර අවසන්. මෙම දිලීර ආසාදනය නාසය ඇස් හරහා පැතිරී මොළයට ළඟා විය හැකි බැවින් ප්‍රතිකාර සඳහා විශේෂඥ දැනුම අවශ්‍ය බවයි පරීක්ෂකයින් පවසන්නේ. දියවැඩියා රෝගීන්ට මෙය ජීවිත තර්ජනයක් විය හැකි අතර රෝග විනිශ්චයකින් පසු නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍යයි. එසේම එහි රෝග ලක්ෂණ විදිහට හිස රදය, උණ, ඇස් යට වේදනාව, නාසයේ තදබදය, අර්ධ වශයෙන් පෙනීම නැතිවීම උවත් වන්නට පුළුවන්. Do You Know? දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා යලිත් ශම්මි සිල්වා මහතා තේරී පත්ව ඇති අතර ලේකම් ධුරයට පත්ව ඇත්තේ මොහාන්ද සිල්වා මහතායි. 2021 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මෙම නිලවරණය පැවැත්වුණේ නිලවරණ කමිටු සභාපතිනි විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් පැවැත් වූ පළමු නිලවරණය ලෙස මෙය ඉතිහාසයට එක් වුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරගෙන් තේරී පත් වුණා. ඒ සභාපති ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඔහුට ප්‍රතිවාදී කණ්ඩායම ලබා දුන් නාම යෝජනා අවසන් මොහොතේ ඉවත් කර ගැනීම හේතුවෙන් ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූ දෙවන අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයට මොහොන්ඩ සිල්වා මහතා අද තේරී පත් වුණා. අපි ඉන්නේ සමාජිකයින්ගේ ආරක්ෂාව තියාගෙන ඔවුන් ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කියන දේ ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක නිසා අපිට තියෙන වගකීම අපි ඒකට අප්‍රමය හැම දෙයක්ම දායකත්වය දෙනවා. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමද අද සිදු වුණා. 2019 වසරේදී ලෝකසලානේ ඉලක්ක කරගනිමින් ලොං ටර්ම් ප්ලෑන් එකක් යනවා කියලා දිමුත් කරුණාරත්න නායකත්වයට ගේනවා. දැන් මේ වෙනකොට ආපහු චේන්ජ් වෙලා ඒක කුසල් ජනිත් පෙරේරාට ගිහිල්ලා තියෙනවා. දැන් 2023 යන අපි ක්වොලිෆයින් වෙන්න ඕනේ. අපි ක්වොලිෆයි ගහන්න ඕනේ 2023ට. අපිට ක්වොලිෆයි ගහන්න තියෙන්නේ T20 විතරයි. මේකේ වෙලා තියෙන්නේ මැච් දින්නොත් වෙන කවුරු හරි මැච් පෙරදුනොත් අපිටයි බයින්නේ. අපි දෙමේ සිලෙක්ට් කරන්නේ. අපිට ඉන්වෝල්ව් වෙන්නත් බෑ සිලෙක්ෂන් වලට. අපි ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.